සදහම් TV තාරුණ්‍යයේ සදහම් කතිකා සදහැති කාරුණික සත්පුරුෂ ඥාතිවර පින්වතුනි, අපි හැම කෙනෙක්ම අද මේ ධර්මානුශාසනාවත් එක්ක විහාර භූමිය තුල ඒක රාශි වෙලා ඉන්නේ එකම අරමුණක්, එකම ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන්නට. ඒ පින්වන්ත ඥාති කෙනෙකුට පින්වර මෞතුමියකට පින් අනුමෝදන් කරනවා. හැම කෙනෙක්ම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව, අවබෝධයෙන් යුක්තව, ශ්‍රද්ධාවෙන් මේ උතුම් වූ ධර්ම කාරණා ටික ශ්‍රවණය කරමින් පින් රැස් කරන්නට, කුසල් වඩන්නට, වීර්ය ගන්නට කියලා හැම කෙනෙකුටම සිහිපත් කරනවා. පින්ඇති ඥාතිවර මගේ පින්වතුනි, ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සදහැති මේ පින්වතුන් ආරම්භයේ පටන්ම අහපු වචනයක් තියෙනවා. මොකක්ද? ශ්‍රද්ධාව කියන මේ වචනය. ශ්‍රද්ධාව කියන මේ වචනය ඔබට නිරන්තරයෙන් අසන්නට ලැබෙන, නිරන්තරයෙන් ඇසෙන වචනය. ශ්‍රද්ධා සම්පන්න පින්වතුන්, ශ්‍රද්ධාශීලී පින්වතුන් ආදී වශයෙන් ඔබට ආමන්ත්‍රණය වෙනවා. ඔබ තුල පින්වත් අම්මා තාත්තා මේ කියන ශ්‍රද්ධාව පවතිනවද? මෙන්න මේ පුංචි ධර්ම කාරණාව ඔබ ඔබේ ජීවිතයත් එක්ක එකතු කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ මගේ පින්වතුනි කොටස් දෙකකට දක්වලා පෙන්නනවා. ආකාරවතී ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව වශයෙන් මගේ පින්වතුනි කොටස් දෙකකට දක්වලා පෙන්නනවා. අමූලිකා ශ්‍රද්ධාව නම් කුලින්වත් ඇසුණු පළියට, කවුරුවත් කියූ පළියට, කවුරුවත් කරනවා දැක්ක පළියට යම් දෙයක් සිදු කරනවා නේද? අන්න අමූලිකා ශ්‍රද්ධාව. අමූලිකාව තිබිලා බෞද්ධයාට නිවන් දකින්න හැකියාවක් ඇත්තේ. අමූලිකා ශ්‍රද්ධාව තිබිලා නිවන් මඟ ගමන් කිරීමේ හැකියාවක් ඇත්තේ. ආකාරවතී ශ්‍රද්ධාව මේක මේ විදිහයි, මේ මඟ ගියොත් නිවැරදි, මේක මේ විදිහයි කියලා හරි හැටි අවබෝධ කරගන්න. හරියට මේ පින්කම වගේ ඔබේ අතින් සිද්ධ විය යුතුකමක්, වගකීමක් ඉෂ්ට කරන පින්වන්ත හොරා අවබෝධයෙන් යුක්තව කරන රට තුල, ලෝකය තුල අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හමු වීමේ පින්වතුන් මේ තරම් බොහෝම ගෞරවනීය විදිහට මේ කටයුතු බොහොම ආරක්ෂාකාරීව ධර්මානුශාසනාව දුන්න ගෞරවනීය විදිහට සිද්ධ. මගේ පින්වතුනි, මේ ආකාරවතී ශ්‍රද්ධාව පින්කම පිළිබඳව, පින්පව් පිළිබඳව, තුනුරුවන පිළිබඳව හරි හැටි අවබෝධයෙන්ම කටයුතු කරන්නට. නිසා ඔබ ධර්ම දේශනාව ආරම්භය තුළම ආකාරවතී ශ්‍රද්ධාවෙන්ම බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? උන්වහන්සේගේ ජීවිත කතාව මොකක්ද? උන්වහන්සේ අපට කිව්ව කතාව මොකක්ද? උන්වහන්සේ අපට කිව්ව කතාවේ තේරුම මොකක්ද? මේ කියන කාරණාව පිළිබඳව අවබෝධයෙන් බුදුමග ගමන් කරන්නට වීර්ය ගන්නට ඕනේ. බොහෝම කෙටි ධර්ම කාරණාවක් ඔබේ ජීවිතයත් එක්ක සමීප කරන්නට උත්සාහවත් වෙන මේ ධර්මානුශාසනාව තුළ පිළිතුරු බුද්ධ දර්ශනය තුළ අපි දකිනවා වර්තමානයේ තුළ පිළිතුරු අනවබෝධයෙන් ගමන් කරන බොහෝ ඇත්තෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපි මේ බුදුමඟ ගමන් කරන විට අපිට මාවත් දෙකක් හමු වෙන්නට පුළුවන්. අපිට නිවැරදි මාවත මෙන්ම වැරදි මාවතද අපිට හමු වෙනවා. මේ මාවත් දෙකෙන් හරි පාර පෙන්වන්නට අපිට ගෙනෙක් සිටිය යුතුයි. ඒ ධර්ම රත්නය. අපි වැරදි පාරේ ගියොත් ආපහු හැරිලා ඒමත් මේ බුද්ධ දර්ශනය තුළ නැති.
ආපහු වැරදුණු තැනින්ම පටන් ගන්නට ෂෝට්කට් වලින් එන ස්වභාවයක් මේ ධර්ම රත්නයේ තුල නැහැ. නැවත වැරදුණු තැනටම ගිහිල්ලා ආපහු ඒ ගමන පටන් ගන්නට මගේ පිළිතුර. ඇතැම් විට මම උදාහරණයක් ඔබේ ජීවිතයත් එක්ක සමීප කරන්නට අපි විවිධ මත තියෙනවා සමාජය තුළ ඔබ තුළ උදාහරණයක් අපේ ජීවිතයත් එක්ක සමීප කරගත්තොත් බුදු පහන දල්වන්නට ඕනේ බුදු පියාණන් වහන්සේගේ පිළිනුව දෙසටද ඉදිරිපසටද එක කාණ්ඩයක් කියනවා මේ පසට තව කාණ්ඩයක් කියනවා තව පැත්තට. මෙන්න මේ විදිහ ධර්ම කාරණාවක් පිළිබඳ ඔබේ ජීවිතයත් එක්ක එකහසු කරන්නට තමයි උත්සාහ. මගේ පින්වතුනි ජාන්සෝනි කියන බමුණා එක්තරා වරක ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ හමුවට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මළගිය ඥාතිවරු වෙනුවෙන් අපි පින් කරනවා. අපි මහා පින්කම් කරනවා මළගිය ඥාතිවරු අරමුණු කරගෙන. අපි සිදු කරන පින් එයට අනුමෝදන් වෙනවද? මේ ජනසෝනි කියන බමුණා අහන ප්‍රශ්නය තමයි අපි මේ සිදු කරන පින්කම් මළගිය ඥාතිවරු වෙනුවෙන් සිදු කරන පින් එයට අනුමෝදන් වෙනවද? මේ ප්‍රශ්නය ඔබේ මනස තුල තියෙනවාමයි. භාග්‍යවත් වූ තථාගත මගේ බුදු පියාණන් වහන්සේ මනාව පැහැදිලි කරනවා. ජනසෝනට පැහැදිලි කරනවා ඇතැම් කොටසක් මේ පින් අනුමෝදන් වෙනවා තවත් කොටසක් මේ පින් අනුමෝදන් නොවෙනවා. බොහොම ලස්සනට භාග්‍යවතුන් වහන්සේ සදහැති මගේ පින්වතුනි පැහැදිලි කරනවා මිය පරලොව යන ඥාතිවරයෙක් නිරේ උප්පත්තිය ලැබුවොත් මිය පරලොව යන ඥාතිවරයෙක් නිරේ උප්පත්තිය ලැබුවොත් අපි සිද්ධ කරන පින් අනුමෝදන් කරගන්නට හැකියාවක් නැහැ. මිය පරලොව යන ඥාතිවරයෙක් ත්‍රිසංඝාත්ම භාවයක ඉපදුණා. ඒත් මේ පින අනුමෝදන් කරගන්නට හැකියාවක් නැහැ. මිය පරලොව යන ඥාතිවරයෙක් දිව්‍යාත්ම භාවයක දේවාත්ම භාවයක ඉපදුණත් ඥාතිවරයෙක් විදිහට පින් අනුමෝදන් වෙන්නට හැකියාවක් නැහැ. බ්‍රහ්මාත්ම භාවයක ඉපදුණත් මේ පින් අනුමෝදන් වෙන්නට හැකියාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ජනසෝන බමුණට නියත වශයෙන්ම පින් අනුමෝදන් වීමට හැකියාව තියෙන්නේම ප්‍රේතාත්මයක ඉපදුනොත් විතරයි. මිය පරලොව යන ඥාතිවරු ආමන්ත්‍රණය කරන එක නමක් නෙමෙයි ප්‍රේත කොටාසයක් විදිහට හඳුන්වනවා. මේ පැනේ දිගින් දිගටම පැහැදිලි කරනවා අපි අනුමෝදන් කරන පින් ඇයි නිරේ ඉන්න අය අනුමෝදන් නොවෙන්නේ? ඇයි ත්‍රිසංඝාත්මවල ඉන්න අය අනුමෝදන් නොවෙන්නේ? පින්වත් වූ තථාගත මගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්වතුනි නිරේ තුල උප්පත්තිය ලැබුවා වූ යම් කෙනෙක් නිරේ තුල උප්පත්තිය ලැබපු යම් කෙනෙක් වේද මේ කෙනා මට බඩගිනි කියලා කෑ ගහන වාරයක් පාසා ලැබෙන්නේ ආහාර වෙනුවට මොනවද? ලෝධිය වගේ උණු වතුර. යකඩ ගුලි රත් කරලා ගිල්ලවනවා. ලෝධිය උගුරට වක් කරනවා. නිරේ තුල උප්පත්තිය ලැබුණේ. ඒ භවයන් වල උප්පත්තියත් සමග ආහාරම වශයෙන් ලැබෙන දේවල් වෙනස්. ආහාර වශයෙන් ලැබෙන දේවල් වෙනස්. ජනසෝනි බමුණට පැහැදිලි කරනවා නිරේ තුල උප්පත්තිය ලැබපු කෙනෙක් බඩගිනි කියලා කෑ ගහනකොට ලැබෙන්නේ ඒ ආදී කොට දේවල්. ත්‍රිසංඝාත්ම භාවයක කෙනෙකුට කුසගිනි කියලා දැනෙනකොට ත්‍රිසංඝාත්ම භාවයක ඉන්න කෙනෙකුට මොනවද ලැබෙන්නේ?
අපි හිතමු උරෙක් වෙලා ඉපදිලා ඉන්නවා. අසුචි ප්‍රණීත ආහාරයක් බවට පත් වෙනවා. එතකොට ඒ ඇත්තන්ට අපි දෙන පින් අනුමෝදන් වෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් මිය පරලොව යන ඇතෝ ප්‍රේතාත්ම භාවයක ඉපදුනොත් ප්‍රේතය තුල තියෙන විශේෂ වූ හැකියාවක්. මොනවාද මේ විශේෂ වූ හැකියාවන්? ප්‍රේතය තුල තියෙන විශේෂ හැකියාවන් මොනවා වෙන්නට ඕනද? ප්‍රේතයෙකුට සිහිපත් වෙනවා. අතීත භවය තුල තමන් කරන ලද අකුසලය මේ ප්‍රේතාත්ම භාවයක් ලබන්නට ඔහු කරපු අකුසලය ඔහුට මතක් වෙනවා, පේනවා, දැනෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ අනාගත භවය කොතනක උප්පත්තිය ලබාවිද කියලා ඔහුට දැනෙනවා. මේක මේ පිනට ලැබුණු දෙයක් නෙමෙයි. මොකක්ද හරහා සිදුවෙන්නේ? ඔබ හිතන්න මගේ ඥාතිවර පින්වතුනි, මරණ දණ්ඩනයට අපි හිතමු මරණ දණ්ඩනය නියම වුණු යුගයක් මේක. අපි හිතමු මරණ දණ්ඩනය නියම වුණු කෙනෙක් සිරමැදිරිය තුල ජීවත් වෙන මාසයක්. මාසයකින් ඔහු මරණයටපත් වෙනවා. මොකද සිද්ධ වෙන්නේ? හරියට මොහුට මතක් වෙනව මොනවද? මොහු කරපු මේ අපරාධ අකුසල කර්ම ටික මතක් වෙවි දෙවි පිච්චෙනවා. මොහුට අනිත් පැත්තට මතක් වෙන්නේ මොනවද? තව දින ගණනාවකින් මගේ ජීවිතය විනාශයටපත් වෙනවා. මේ දෙකම සිදුවීමත් එක්ක පීඩාවටපත් වෙනවා. මෙන්න මේ වගේ සිදුවීමක් තමයි ප්‍රේතාත්ම භාවයක් ලදගෙනාට සිද්ධ වෙන්නේ. ප්‍රේතාත්ම භාවයක් ලදගෙනාට සිද්ධ වෙන්නේ මේ ටිකම තමයි. ඒ තුල තියෙන විශේෂ හැකියාවන්. තව මේ විතරක් නෙවෙයි. අපි හිතමු ඔබේ ඥාති කෙනෙක් පියපරලොව ගිහිල්ලා ඔබේ ඥාතිවරේ ඔහුට පින් අනුමෝදන් කරවීමක් කරන්නේ නැහැ. අපි හිතමු එතුමන් ජීවත් වෙලා ඉන්න කාලය තුල ඔබ උපස්ථාන කළේ නැහැ. මේ දින අන්තිම මොහොතේ වතුර උගුරක්වත් ඔබ දුන්නේ නැහැ කියලා අපි හිතමු. ඔහු ප්‍රේතාත්ම භාවයක උප්පත්තිය ලබනවා. ප්‍රේතයන්ට හැකියාවක් තියෙනවා තමන්ගේ ඥාතිවරු ගාවට එන්නට. ප්‍රායෝගිකව අපි දකින්නව නේද? අපි බලාපොරොත්තු වෙන උන්ට අඟවන්න පුළුවන්, ඉගිදෙන්නට පුළුවන්. තමන්ට පින් අවශ්‍යයි. තමන් කවුද බව හැඟවීමේ හැකියාව තියෙනවා. තමන් සසර තුල ඔබේ කවුද? ඔබට අවශ්‍ය මොන වගේ පිනක්ද? ඇතමෙක් ඔබේ ඥාති කෙනෙක් කුසට ආහාර නැතිව මියදිලා. තවත් ඔබේ ඥාති කෙනෙක් උගුරට වතුර පොදක් නැතිව මියදිලා. තව කෙනෙක් ඔබට ආදරෙන් මියදිලා. තව කෙනෙක් ඔබව අතහැර ගන්න බැරුව මියදිලා. මේ විවිධ විදිහට ඔබ අතහැරුණු ඥාතිවරුන්ට පුළුවන් පින්වතුනි ඔබට සමීප වෙන්නට. ඔබේ ගේ දොර ආක්‍රමණය කරන්නට. විවිධ විදිහට ඔබට පීඩා පමුණවන්නට පුළුවන්. ඔබට යහපතක් කරන්නට පුළුවන්. එක එක විදිහේ උපක්‍රම යොදවමින් ඔබෙන් පින් ඉල්ලනවා. නමුත් පෙර සසරේ කරපු අකුසලයකට නැත්නම් මිට පින් දෙන්න හිතෙන්නේ නැහැ. පින් දෙන්නට හිතෙන්නේ නැහැ. මේ විදිහට මිය පරලොව කියෝ ප්‍රේතයෙකුට මෙවැනි හැකියාවන් තියෙනවා. නමුත් නිරේ ඉපදුණු කෙනෙකුට, තිරිසන් ආත්මයක ඉපදුණු කෙනෙකුට මේක හිතෙන්නේ නැහැ. මෙහෙම හැකියාවක් නැහැ. හැබැයි අපි හිතනවා මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි ඇතැම් විට තිරිසන් සත්තු දිහා බලලා අපි හිතනවා මේ සතා මිනිස්සුන්ට වැඩිය පින්වන්තයි නේ. බොහොම සැප සම්පන්නව ජීවත් වෙනවා. මොනතරම් සැපක්ද? එහෙම සිද්ධ වෙන්නට පුළුවන්. තිරිසන් ආත්මයක් ලැබිලා තියෙනවා. නමුත් බොහොම ආර්ථ සම්පන්න තිරිසන් භාවයක් ලැබිලා තියෙනවා. ප්‍රේතාත්ම භාවයක් තුල අතමිදීමේ හැකියාවක් තියෙනවා. පින් ලැබීමේ හැකියාවක් තියෙනවා. අපි මෙහෙම හිතමුකෝ. දැන් නිරේ තුල උපත්තිය ලැබුවත් පින් ගන්න හැකියාවක් නැහැනේ.
ඔහුට අපි පින් අනුමෝදන් කරවද්දි ලැබෙන දෙයක් නෑ. බඩගිනි කියලා කෑ ගහනකොට ලෝදිය යකඩ රත් කරපුවා ගිල්ලවන්නේ. ප්‍රේතාත්මයේ තිරිසන් ආත්මය තුලත් ඒ වගේමයි. තිරිසන් ආත්මය තුල අපි කෙතෙක් පින් අනුමෝදන් කළා ඒ තිරිසන් ආත්මයට අවශ්‍ය කරන ආහාර පාන තමයි ලැබෙන්නේ. අපි හිතමු ඔබේ ඥාති කෙනෙක් මියදිලා මනුෂ්‍ය ආත්මයක් තුල. අපි හිතමු මිට අවුරුදු 13කට උඩදී ඔබේ පියගෙනෙක් පිය පරලව යනවා. ඔබේ නිවසේ ඉන්න අවුරුදු 13ක අවුරුදු 12ක දරුවෙක් ඉපදිලා. එතකොට අපි හිතමු ඔබේ පියා තමයි මේ මිය පරලව ගිහිල්ලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා ඔබේ නිවසේම ඔබේ දරුවෙක් වෙලා ඉපදුණා. ඔබ අවුරුදු 13ක් කුසේ හිටපු මාස 10ක් ගත්තම හරි අවුරුදු 13ක් වෙලා 13 වෙනි වර්ෂයේ පූර්ණ පින්කම ඔබ කරනවා. මේ පින් අනුමෝදන් වෙනකොට අර දරුවට දැනෙනවද මේ පෙර භවයේ මම පියා වෙලා හිටියා මේ ගෙදර මටයි පින් දෙන්නේ කියලා? නෑ දැනෙන්නේ නෑ. මනුෂ්‍යාත්මයක් ලැබුවොත් එගෙනාට අපි දෙන පින් වලින් උපකාරයක් ලැබෙන්නේ නෑ. මිය පරලොව ගියපු ඥාති කෙනෙක් දේවාත්මයක් ලැබුවොත් ඥාති කෙනෙක් විදිහට යාට පින් අනුමෝදන් වෙන්න හැකියාවක් ඇත්තේ නෑ. පින්වත් මගේ ඥාතිවර පින්වතුනි මෙහිම මේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනකොට ජානුස්වාමි බමුණ විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ නැත්නම් අපි අනුමෝදන් කරලා වැඩක් නැහැනේ. මේ මහා විශාල විදිහට ධනය වියදම් කරලා විශාල පරිශ්‍රමයක් දරලා අපි ඥාතිවරු වෙනුවෙන් පින් කරාට පින් දුන්නට වැඩක් නැහැනේ. මා හේවන් ජානසෝලි කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා මේ බමුණට එහෙම කියන්න තිබා. අපි හිතමු අපි පින් අනුමෝදන් කරන ඥාතිවරයා මේ ජානසෝලි බමුණා කියන විදිහට නිරේ හෝ තිරිසන් ආත්මයක දිව්‍යාත්ම භාවයක මනුෂ්‍යාත්ම බ්‍රහ්මාත්මයක ඉපදිලා නම් ඒ පින අපරාධේ වගේ නේද? මේක පැහැදිලි කරනවා මනාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ පින අපිට තියෙනවා. පින කියන එක නැවත මේක මෝරන. මේ සම්බුද්ධ ශාසනයේ පින්වත් ඥාතිවර පින්වතුනි මිය පරලොව ගියපු ඥාතිවරු වෙනුවෙන් කරපු පළවෙනිම පින්කම මොකක්ද? බිම්බිසාර රජුව කරපු ඒ පින්කම. එදා වේළුවන උයන පූජා කරලා සදහැවතුන් දන්නවා මේ කතාව. එදා වේළුවන උයන පූජා කරලා රාත්‍රී නිින්දට යන්න හම්බ වුණේ නැහැ. ප්‍රේතයෝ ටිකක් කැවිලා රජ මාලිගාව අභියස මහ රාත්‍රියේ කෑමරු තියන්න පටන් ගත්තා. ජරා ජීර්ණ වෙලා ඇඳි වස්ත්‍රයක් නැහැ අපවිත්‍ර වෙලා කුසට ආහාරයක් නැති බොහොම විරූපී රූපෙන් පෙරුණු ඥාති පිරිස. මේ පිරිස මහ රාත්‍රී මේ රජුරවන්ට නිදා ගන්න දුන්නේ නැහැ. පසුදාලියම බිම්බිසාර රජු භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිහිල්ලා කියනවා මේ කතාව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තරම් මහා පින්කමක් කරලත් මට මෙහෙම සිද්ධ වුණානේ. මෙහෙම කියනකොට භාග්‍යවත් තථාගත මගේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මහරජතුමනි ආත්ම භාව 100කට උඩදී ඔබේ ඥාතිවරු ඇවිත් තියෙන පින් ඉල්ලගෙන. ඔබේ ඥාතිවරු ඇවිත් තියෙන පින් ඉල්ලගෙන. ආත්ම භාව 100කට උඩදී කුස්ස බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කල්පයේ ඔබ සිටුවරෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. ඔබ මහා විශාලවත දන් පින්කම් කරපු කුසල් වඩපු දිනෙක. ඔබ කරපු පිනට හරස් වෙච්ච. ඔබ කරන ලද කුසල් වලට ගරහපු පිරිසක් ඒ බුද්ධ කල්පය තුල මියදිලා නිරේ උප්පත්තිය ලබනවා. නැවත කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කල්පේ
නිරේන් අත මිදිලා ප්‍රේතාත්මයක ඉපදිලා. එතන ඉඳලා අද දක්වාම ප්‍රේතාත්ම දුක් විඳිනවා. මේ භවයේ ගෞතම බුද්ධ ශාසනය ඔබ කරපු මේ ආරාම පූජාව දැකලා පින් ඉල්ලගෙන ඇවිල්ලා මේ දන් පූජාවක් සිදු කරනවා. පෙන් වඩලා පින් අනුමෝදන් කරනවා. මේ ඥාතුරු සුවපත් වෙන්නට. ඒ තමයි සම්බුද්ධ ශාසනය තුල නියපන්නක ගියපු ඥාතිවරු වෙනුවෙන් කරපු පළවෙනිම පින්කම. පින්වත් මගේ ඥාතිවර පින්වතුනි අනන්ත සසර තුල ඔබ මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. අපි සෑම පින්කමක් පාහේම පින්වතුනි අරමුණු තියනවා. විවිධ තමන්ගේ අම්මා තාත්තා සීයා ආච්චි මේ විදිහට පරම්පරා කීපයක් සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරනවා. මගේ පින්වතුනි අපි ප්‍රාර්ථනා කරන්නට සෑම පින්කමක් අවසානයේ තුලම මගේ පින්වතුනි අනන්ත සංසාරයේ තුල මට හම්බ වුණු මගේ හැරුණු අතහැරුණු සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වේවා. එදා බිම්බිසාර රජුරු හොයාගෙන ආවා වගේ ඔබ හිතන්නේ මගේ ඥාතිවර පින්වතුනි ඔබ නමින් මිය පරලොව ගියපු ඥාතිවරු කොච්චර ඇතිද? අනන්ත අප්‍රමාණ මේ සසර තුල මිය පරලොව ගියපු ඥාතිවරු ඔබෙන් පින් බලාපොරොත්තු වෙන්නේ ඇති. ඔබෙන් පින් අපේක්ෂාවෙන් ඇති. පින්වතුනි එහෙම සංසාරික ඔබ ඉපදෙමින් මැරෙමින් ගමන් කළා. මම ඔබට කියනවා මගතොටේ යනකොට තියෙනවා සෙමසොටු තියෙනවා. මේවා ටිකක් අරගෙන කන්න කියලා මම ඔබට කියනවා. ඔබ දැන් අප්‍රසන්න වුණා ඔබට. මුණ ඇඹුල් වුණා ඔබට. අනන්ත සංසාරේ ඔබ හිතන්නේ ඔබ ඔය සෙමසොටි අසුචි කෑවේ නැහැ කියලාද? මනුෂ්‍යාත්ම භාව ලැබුවට වැඩිය අපි ප්‍රේතාත්ම භාව තිරිසන් ආත්ම භාව නිරේ උපදිලා තියෙනවා පිළිතුරු සසර. ඔබට මම කිව්වා මේ තියෙන සෙම අසුචි අපිම විසි කරපුවානේ අහුලගෙන කන්නට කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනන්ත සංසාරේ සෙම ටිකක් අසුචි ටිකක් දැක්කහම දුවගෙන ගිහලා පොර කාලා කාපු අතීතයක් සංසාරයක් අපිට තියෙනවා. බොහොම ප්‍රණීත ඒ සෙම අසුචි ඕජස් ටිකවත් හොයාගන්න තිබිලා නැහැ මේ සංසාරේ. ඔබ හිතනවා නම් පින්වත් ඥාතිවර පින්වතුනි පාම් බටර් කාලා චීස් හැම්බේකන් කාලා මේ සංසාරේ හැම භවයකම අපි ආවා කියලා ඒ තරම් අඥානකමක් ඒ තරම් මෝඩකමක් පවතින. ඒ තරම් මිත්‍යා දෘෂ්ටියක් පවතින. සසර තුල මගේ පින්වතුනි ඔබ හිතනවා නම් මේ භවයේ වගේම ඔය බත් මුට්ටිය රයිස් කුකර් එකේ බත් ටික උයලමයි හැම භවයකම අපි කෑවි කියලා. ඒක තමයි ඔබ තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඔබ තුල හරියට අවබෝධයක් නැහැ එහෙම. අනන්ත සංසාරේ අපි ඔය ලේ අසුචි ඕජස් කන්නට පුර කන්නට ඇති. එහෙම සංසාරයක් තවමත් තියෙනවා. බියකරු බවනම් පින්වත් ඥාතිවර පින්වතුනි ඒක නෙවෙයි. තව අපිට කන්නත් තව කල් තියෙනවා. එයි අපි තව නිවන් අවබෝධ කරගෙන නැහැ. ගෞතම බුද්ධ ශාසනය අපි අතපත ගාමින් ඉන්නවා තවම. තව අපිට මේ අසුචි ඕජස් කන්න අනාගත භවයන් තියෙන්න පුළුවන්. තියෙනවා අනිවාර්යෙන්ම. මගේ පින්වතුනි ඒකයි අපිට ලැබුණු මේ මනුස්ස ජීවිතේ උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. මේ ලැබුණු මනුස්ස ජීවිතය තුල පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ බමුණ විමසනවා මේ ලෝකේ වැඩිපුරම ජීවින් උපදින්නේ මොන භවයේද මොන ලෝකෙද? වැඩිපුරම උපදින්නේ නිරේ. දෙවනුවට තිරිසන් ආත්මය, තුන්වෙනුවට പ്രേත ලෝකේ, හතරවෙනුවට මනුෂ්‍ය ලෝකේ, පස්වෙනුවට දිව්‍ය ලෝකේ. ඒතර මේ වැඩිපුර කොටසක් ඉපදිලා තියෙන්නේ නිරේ පින්වතුනි. නිරේ නිරසත්තු වෙලා තමයි මේ සංසාරේ වැඩිපුර කාලයක් අපි ගෙවන්න තියෙන්නේ. සදහවත් මගේ පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ වර එක උන්වහන්සේ වැඩ ඉන්නකොට
උන්වහන්සේ හමුවට ප්‍රේතෙක් එනවා. උන්වහන්සේ හමුවට ප්‍රේතියක් මුළු ශරීරෙම කොණ්ඩෙන් වහගෙන ඇට සැකිලි මතු වෙලා ජරා ජීර්ණ වෙච්ච ප්‍රේතියක් එනවා. පින් ඉල්ලනවා මේ සරියුත් මහරහතන් වහන්සේගේ. සරියුත් මහරහතන් වහන්සේගෙන් පින් ඉල්ලනකොට සරියුත් මහරහතන් වහන්සේ බලනකොට ආත්ම භාව පහකට උඩදී මේ ප්‍රේතිය තමන්ගේ අම්මා ආත්ම භාව පහකට උඩදී මෙතුමියගේ කුසින් මේ සරියුත් මහරහතන් වහන්සේ දිහි වෙලා කියනවා. සරියුත් හාමුදුරුවන්ගෙන් පින් ඉල්ලනවා. මොකද කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ? පින්නපාතේ වැඩම කරලා ලැබුණු දාන ටික රහතන් වහන්සේලා උදෙසා පූජා කරනවා. ලැබුණු දාන ටික රහතන් වහන්සේලා උදෙසා පූජා කරලා පින් අනුමෝදන් කරවනවා. ඒ පින් අනුමෝදන් කරවීම තුළ එතුමිය දිව්‍යාත්ම භාවයක් ලැබෙනවා. ලස්සන සලු පිළිවෙලින් සැරසිච්ච ලස්සන රූපකායක් හම්බ වෙනවා. මෙතුමියට පින් දුන්නට පස්සේ මොහොතකින් මෙතුමිය හඳනවා යන්නේ. ආනන්ද ඇයි දැන් අඩන්නේ? ඔබගේ ආත්ම සුවපත් වුණා. ඒ මොන තරම්නම් පුණ්‍ය ශක්තියක්ද? රහතන් වහන්සේ නමක් විසින් රහතන් වහන්සේ නමකට පූජා කරපු දානයක්. මහත්ඵල මහානිසංසදායි මහා පින්කමක්. මේ දේවතාවිය හඳනවා. හඳනකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මට අනුමෝදන් කරපු කුසලය තුල මම මාස 4කට විතරක් දිව්‍යාත්ම භාවයක් ලැබුවා. නැවත මම නිරේ උප්පත්තිය ලබනවා. මගේ පින්වතුනි ඒ සරියුත් මහරහතන් වහන්සේට මොහොන දෙන්න වෙන සිතුවිලි. මගේ පින්වතුනි අපි මේ පින් අනුමෝදන් කරවීම තුළ බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා සුගතිගාමී වෙයි කියලා. අපි සෑම පින්කමක් අවසානයේම ප්‍රාර්ථනා කරනවා. මොකද්ද කියන්නේ? දෙව් මිනිස් සැප කෙරවල මතු බුදු වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ හමුවේදී බණ අහලා නිවන් අවබෝධ කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා. මේක තමයි ගෞතම බුද්ධ ශාසනයකට කරන ලොකුම නිගා. මේක තමයි ගෞතම බුද්ධ ශාසනයට කරන ලොකුම නිගා. මෙච්චර නිර්මල දහමක් සාරා සංඛ්‍ය අටා සංඛ්‍ය සොලා සංඛ්‍ය මහ භද්‍ර කල්ප ලක්ෂ ගණන් පාරමී දම් පුරලා ලෞතර මගේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තු දහම අපිට දේශනා කළා. උන්වහන්සේ මඟ පෙන්වුවා. නමුත් අපි පතනවා තව මෛත්‍රී බුදු කෙනෙක් පහළ වෙනකන් මේ සංසාරේ සෙවසතු අසුචි කකා පාම්බටර කකා මේ ආත්ම භාවය ඇවිදගෙන යන්න. තවත් අල්ලා ගන්න. අපි හැම කෙනෙක්ම පතන්න ඕනේ ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අපි හැම කෙනෙකුටම ධර්ම අවබෝධය සැලසේවා කියන ප්‍රාර්ථනාව. අදුම තරමේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී සෝවාන් මාර්ග ඵලයේවත් පිහිටන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. වගේ පින්වත් ඥාතිවර පින්වත්නි. අපි උපතත් මරණයත් අතර කාලපරාසය තුල පින්වත්නි අපි නමින් මිය පරලොව කියපු ඥාතිවරු මෙනෙහි කරලා අනන්ත අප්‍රමාණ පින්කම් සිද්ධ කරනවා. මේ සිදු කරන පින් තුල මේ බමුණ විමසන ප්‍රශ්නයත් එක්ක එයත් සුගතිගාමී වෙනවද? මගේ පින්වතුනි අපි දෙන පින් තුල එයයි ජීවත් වෙන ආත්ම භාවය තුල සුවපත් වෙනවා පමණයි. මගේ පින්වතුනි අපගේ ආත්ම භාවය සුවපත් කරගන්න හැකියාව තියෙන්නේ අපිටමයි. ඔබ හිතන්න මෙහෙම ඔබ මියදෙන අන්තිම මොහොතේ එක එක විවිධ වූ ස්වරූප තියෙනවනේ. කෙඳිරි ගානවා එහෙම නැත්නම් ඔබ මොනවා හෝ කෙඳිරි ගාමින් කියනවා. ඔබේ යාත්වරු දියට වීර්යයටපත් වෙලා විවිධ දේ කරනවා. නමුත් ඔබ ඉල්ලන්නේ වතුර. ඔබ ඥාතරු වට වෙලා
තාත්තා මට කතා කරනවා කියලා එක එක්කෙනා එක එක විදිහට හිතනවා. නෑ බැරි නම් ඉල්ලන්නේ වතුර. ඔබ කෙරෙහි මෛත්‍රී සහගතව දේ ඇත්තෝ මිය පරලොව යන්නේ ඔබ කෙරෙහි දැඩි වෛරයකින්. ඔබ කෙරෙහි දැඩි කෝපයකින්. පින්වත් මගේ ඥාතිවර පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජීවත් වෙලා ඉන්න අපිට මරණයට ලෑස්ති වෙන්න කියලා. ජීවත් වෙලා ඉන්න අපිට මරණයට ලෑස්ති වෙන්න කියලා. මිය පරලොව ගිය ඥාතිවරු වෙනුවෙන් අපිට සද්දින 3 මාසෙ පින්කමෙන් ඒ කරන ප්‍රාර්ථනාවෙන් අපි සුවපත් වෙනවා නම් අපි හැමෝටම පුළුවන් මේ ධර්මයෙන් ඈත් වෙලා බොහොම අධාර්මිකව රැකී ආරක්ෂා කරලා මිනි මරලා දූෂණ වංචා කරලා ජීවත් වෙන්න. ඒ හැම කෙනෙකුටම එකම ප්‍රාර්ථනාවක් කරනවා ඉෂ්ට වෙනවා කියලා ඔබ හිතනවා. ඒ පින අනුමෝදන් වෙනවා ඒ කෙනා ඉන්න තැන සුවපත් වෙන්න. නැතුව නිවන් අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. මේ උපතත් මරණයත් අතර කාල පරාසය තමයි ඒකට ලැබෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින්වතුනි මරණයට ලෑස්ති වෙන්නට කියලා. මෙහිම කියනකොට ඔබට මොකද හිතෙන්නේ? ඇතැම් අඥාන මෝඩ මිනිස්සෙකුට හිතෙන්නට පුළුවන් මෙහිම කියන්නේ මියදෙන මොහොත සැලසුම් කරනවා. ඇතැම් ධනවත් ඇත්තෝ සොහොන් පිට්ටනියෙන් භූමි භාගයක් වෙන් කරගන්නවා. මුදල් වෙන් ධනවත් මල්ශාලාවකට නම් දරාපු මල්ශාලාවකට මුදල් බඳිනවා. අවසන් කටයුතු උසස් මට්ටමින් සැලසුම් කරනවා. මේකද මගේ පින්වත් තාත්තා මරණයට සූදානම් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. නැහැ පිළිගන්න. මේක නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙම බැලුවොත් මේ ලෝකේ තියෙන මිල අධිකම සොහොන් පිට්ටනිය ටච් මහල් මන්දිරය. සහජාන් රජුරු මොන්ටාස් දේවිය වෙනුවෙන් ඉදි කරපු ඒ ටච් මහල තමයි මේ ලෝකෙ මිල අධිකම සොහොන් පිට්ටනිය. ඒක නෙවෙයි මගේ පින්වත් තාත්තා දේශනා කළේ. මරණයට සූදානම් වෙන්න කියලා දේශනා කළේ. උපත ඉඳලා මරණයට දක්වා මේ කාල පරාසය තමයි අපිට ලැබෙන්නේ. පින සහ කුසලය කියන මේ දෙකම කරගන්න. පින සහ කුසලය කියන්නේ දෙකක්. මේ දෙකම රැස් කරගන්න අපිට ලැබෙන්නේ උපතත් මරණයත් අතර කාලය. ධර්මය අවබෝධ කරගන්නවා කෙසේ විනා පින්වතුනි මරණයවත් අපි අවබෝධ කරගත යුතුයි. සදහවත් මගේ පින්වතුනි අපි මොහොතකට මෙහෙම හිතමු භාග්‍යවතුන් වහන්සේ ලස්සන උදාහරණයක් දේශනා කරනවා මේ මරණය මෙනෙහි කර අවබෝධයෙන් යෙදෙන්නට. අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුද්ධිමත්වෝ 84 දෙනෙක් ඉන්නවලු මේ ලෝකේ. බුද්ධිමත්වෝ 84 දෙනෙක් මේ ලෝකයේ තුල ඉන්නවා. පළවෙනි අස්සයා රිට අතට ගත්ත ගමන්ම ගමන පටන් ගන්නවා. පළවෙනි අස්සයා රිට අතට ගත්ත ගමන් පටන් ගන්නවා. දෙවෙනි අස්සයා ටිකක් බුද්ධිමට්ටමින් අඩුයි. රිට අතට අරගෙන වල්ගේ තියෙන රෝම කූප ටික එහා මෙහා කරාම තමයි ගමන පටන් ගන්නේ. තුන්වෙනි අස්සයා ඊටත් වඩා බුද්ධිමට්ටමින් ටිකක් අඩුයි. රිට අතට අරගෙන හිමීට තට්ටුවක් දාපුවාම තමයි ගමන පටන් ගන්නේ. හතරවෙනි අස්සයා ඊටත් වඩා බුද්ධිමට්ටමින් ටිකක් අඩුයි. රිට අතට අරගෙන රිදෙන්න පාරක් ගහපුවාම තමයි ගමන පටන් ගන්නේ. පින්වත් මගේ ඥාතිවර පින්වත්තුනි ඔබ මේ සතර ගණෙන් එකකට නොයැටෙනවා නම් ඔබ ආර්ය ශ්‍රාවකෙක් නෙවෙයි. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි මේ හතර ගණයට නොයැටෙනවා නම්. හැබැයි මේ හතර ගණයට නොයැටෙන කොටසකුත් මේ ලෝකයේ තුල ඉන්නවා. බොහොම කෙටියෙන් අපි මේක පැහැදිලි කරගමු ඔබේ ජීවිතයත් එක්ක. ඔබ හිතන්නට පින්වත් ඥාතිවර පින්වත්තුනි අපි මළගිය ඥාතිවරුන්ට පින් දෙන්නට කලින් අපේ ජීවිතය ගැන අවබෝධයෙන් ඉන්නට ඉපේ. අපිට මරණයක් ආරංචි වෙනවා. ඔබ එවිට රැකියාව කරන තැන එහෙම නැත්නම් ඔබේ නිවසේ කාර්යාලයේ වගතොටේ ඒවා ඔබ සමග බන්ධුත්වයක් ඥාතිත්වයක් නැති කෙනෙක් නියදෙනවා.
ඔබට හැබැයි ආරංචියක් එන්න. ඔබ කටයුතු කරන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා කටයුතු කරන්නේ නම් අනේ ඔය මරණය මට සිද්ධ වෙන්න පුළුවන්. මගේ ජීවිතයත් ඔය විදිහට නිමා වෙන්න පුළුවන්. නොපමාව කුසල් වඩන්නට ඕනේ. ඒකේනාට සිදු වුණු විපත මට සිද්ධ වෙන්න පුළුවන්. ඒ පළවෙනි අස්සයාගේ ගොඩට වැටෙන කාණ්ඩය ඒ විදිහට කල්පනා කරනවා. ඔබ තීරණය කරන්න ඔබට මෙනෙහි වෙන්නේ කොහොමද කියලා. මරණයක් ආරංචි වුණු ගමන්ම ධර්මයේ මෙනෙහි වෙනවා. දෙවැනි අස්සයා විත අතට අරගෙන වල්ගේ රෝම කූප ටික එහා මෙහා කරාම තමයි ගමන පටන් ගන්නේ. ඔබේ ජීවිතවල ඇති ඥාතිවර පින්වත්නි ඔබ ඇස් ඉදිරියේ ඔබගේ ඥාති නොවන බඳුත්වයක් නැති කෙනෙක් මිය පරලොව ගියපු අවස්ථා ඇති. ඔබගේ ඥාති නොවන ඔබ ඉදිරියේ මිය පරලොව ගිහිල්ලා ඇති. මගසොතේ වේවා රෝහලක වේවා මේ විදිහට මිය පරලොව ගිහිල්ලා ඇති. ඇතැම් කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න මරණය මෙනෙහි වෙනවා. මේ විදිහට කාගේ හෝ මරණයක් Tamanගේ ඇස් ඉදිරියේ සිද්ධ වුණු මොහොතක කාගේ හෝ මරණයක් Tamanගේ ඥාති නොවන කිසියම් කෙනෙක් මියදෙනවා Tamanගේ ඇස් ඉදිරියට. එවිට ධර්මය මෙනෙහි වෙනවා. මගේ පින්වත්නි තුන්වෙනි අස්සයා විත අතට අරගෙන හිමීට පාරක් ගහපුවාම තමයි ගමන පටන් ගන්න. මේ ලෝකේ ඉන්නවා පින්වත්නි මරණයක් ආරංචි වුණාට ධර්මයේ මෙනෙහි වෙන්නේ නැහැ. අනිත්‍ය දකින්නේ නැහැ. හේතුඵල ධහම මෙනෙහි වෙන්නේ නැහැ. තමන්ගේ ඇස් ඉදිරියේ මරණයක් දැක්කට මේ ධර්මයේ මෙනෙහි වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට කොහොමද මේ ධර්මය අවබෝධ වෙන්නේ? තමන්ගේ ඥාති කෙනෙක් තමන්ගේ ඇස් ඉදිරියේ මිය පරලව යනවා නේද? තමන් ආදරය කරපු, තමන් ස්නේහයෙන් කටයුතු කරපු, තමන් බැඳීමක් ඇති කරගත්ත මගේ කියලා අල්ලගත්තු කෙනෙක් ඔබ ඉදිරි පිට ඔබේ උකුල උඩම මිය පරලව යනවා. එවිට ඔබට ධර්මය අවබෝධ වෙනවා. එවිට අවබෝධ වෙන කොටසක් මේ ලෝකයේ තුල ඉන්නවා. අන්න එවිට ධර්මය අවබෝධ වෙන කෙනා තමයි අර රිටාතට අරගෙන එවිට තට්ටුවක් ගහපුවාම ගමන පටන් ගන්නවා. සදහැති මගේ පින්වත්නි මේ ලෝකයේ තුල ඉන්නවා මරණයක් ආරංචි වුණාට ධර්මයක් මෙනෙහි වෙන්නේ නැහැ. මරණය මෙනෙහි කරන්නේ නැහැ. මරණයක් අස්පනා පිට දැක දැකත් මරණය මෙනෙහි වෙන්නේ නැහැ. තමන්ගේ ඥාති කෙනෙක් මියදුනාට මේ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුට කොහොමද ධර්මය අවබෝධ වෙන්නේ? පින්වත් මගේ ඥාතිවර පින්වත්නි, එහෙම කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ මේ තමන්ගේ පංචස්කන්ධය වියපත් වෙනවාමයි. මේ ශරීර කූඩුවට වේදනාව දැනෙනවාමයි. මේ ශරීර කූඩුවට මරණීය වේදනාව දැනි පිච්චෙනවාමයි. අන්න එවිට ධර්මය අවබෝධ වෙනවා. තමන්ගේ මරණීය අභියස ධර්මය අවබෝධ වෙනවා. මේ හතර ආකාරයෙන් කොයි කොටසද ඔබ වැටෙන්නේ? පින්වත් මගේ ඥාතිවර පින්වත්තුනි, මේ හතර ආකාරයෙන් එකකටවත් වැටෙන්නේ නැති කොටසකුත් මේ ලෝකයේ තුල ඉන්නවා. මම අත්දැකපු අත්විඳපු අත්දැකීමක් ඔබත් එක්ක විකාශ කරන්නම්. මෙත වසර ගණනාවකට උදදී අපි බොහොම ප්‍රජා සත්කාර වැඩසටහනක් කරනවා මහරගම අපේක්ෂා රෝහල තුල. මහරගම අපේක්ෂා රෝහල තුල දෙලුම් පරිත්‍යාග කරන වැඩසටහනක් කරනවා මෙත වසර දෙකකට වගේ උඩ. එම කරන මොහොතේ ඊට සතියකට උඩදී මම යනවා අධ්‍යක්ෂකවරයා මුණ ගැහෙන්න යන මොහොතේ ඔබ අපේක්ෂා රෝහලට ගියපු කෙනෙක් දැක නැති ළමා උද්‍යානයේ ගාව පුංචි උද්‍යානයක් තියෙනවා. මේකේ පුංචි ක්ලබ් එකකින් ඇවිල්ලා සංගීත වැඩසටහන. සංගීත භාණ්ඩ ටිකක් ගෙනල්ලා රෝගීන්ට తాවකාලික වින්දනයක් දෙනවා. මේ රෝහලේ මේක මහලක වික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවලා ධර්ම දේශනාවක් සිදු කරනවා. ඔබ හිතන්නේ මේ තැන් දෙකෙන් වැඩි පුර රෝගීන් පිරිසක් කොතනින් නැති කියලා.
අවසනාවකට පින්වත් ඥාතිවර පින්තුනි. අර ස්වාමීන් වහන්සේ බණ කියන තැන ඊටාම ස්වල්ප පිරිසකුත් රෝගීන් අර తాවකාලික වින්දනයක් සලසන තැන විශාල රෝගීන් පිරිසක් දකින්න ලැබෙනවා. මගේ පින්තුනි ඒකයි මම කිව්වේ අර හතර ගණේට වැටෙන කොටසක්. මරණයක් ආරංචි වුණාට අනිත්‍ය දකින්නේ නෑ මේ ධර්මය අවබෝධ වෙන්නේ. මරණයක් අස්පනා පිට දැක්කාට මරණය අවබෝධ වෙන්නේ නෑ ධර්මයේ කෙරෙහි අවධානය යොමු වෙන්නේ නෑ. තමන්ගේ ඥාති කෙනෙක් මියදුනාට තමන් ඇස පිට ධර්මයේ මෙනෙහි කරන්නේ නෑ. තමන්ගේ ශරීර කූඩුව අබල දුබල වෙලා රෝගී තත්ත්වයටපත් වුණාට මේ ධර්මය අවබෝධ කරගන්නේ නෑ. උගුරෙන් බොන වතුර ටික කටින් බොන වතුර ටික උගුරෙන් බිමට වැටෙනවා. ඇතනුගේ මේ නාස්පුඩු නැහැ. ඇතනුගේ කන් දෙක නැහැ. ඇතනුගේ කලවේ මස් නැහැ. කිසි කෙනෙකුගේ කෙස් නැහැ. ස්කබල. තව කෙනෙකුගේ පියවරු නැහැ. තව කෙනෙකුගේ මොහොනෙන් පැත්තක් නැහැ. මේ තරම් තමන්ගේ ශරීර කූඩුව තුලම අනිත්‍ය පෙනිපෙනී දුක පෙනිපෙනී తాවකාලික වින්දනයක් වෙනවා. මගේ පිළිවෙතුනි එහෙම කොටසකුත් මේ ලෝකයේ තුල ඉන්නවා. එහෙම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. මේ ටික ඔබට මතක් කළේ මගේ පින්වත්නි මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්. අපි හැමෝටම පින් දෙවි නේද? අපි හැමෝටම පින් අනුමෝදන් කරා. එනමුත් උපතක් මරණයක් අතර කාල පරාසය තමයි අපිට පින සහ කුසලයේ වඩන්නට තියෙන හොඳම කාර්යය. මනස බොහොම ශක්ති සම්පන්නයි. චිත්ත ශක්තිය තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. දෙපය හයියයි දෑත හයියයි කුසල් වඩන් දෑතින් පින් කරගන්න. මේක තමයි හොඳම කාල පරාසය. අනිත් ඥාතුරු පස්සේ ප්‍රේතය වෙලා අපි දුවනවට වැඩිය අර අස්සේ මුල්ලේ දොර අස්සේ අර ඇදයට එක්ක වෙලා දුක් විඳිනවට වැඩිය උපතක් මරණයක් අතර කාලයේ නිවේද පින්වත් අමතාත් සංසාරය සුවපත් කරගන්නට පුළුවන් හොඳම කාලය. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා උපතක් මරණයක් අතර කාලයේ තමයි දුක්. ඉදංකෝපන වික්කමේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛෝ ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ මරණපි දුක්ඛෝ. ඉපදීමත් දුකයි මිය යාමත් දුකයි. ඒ අතර කාලයේ මේ දෙවිල යන්නේ. ඒ අතර කාලයේ සැපයිද නෑ. ඒ අතර කාලයේ තමයි අපි අසීමාන්තික විදිහට දුක් විඳින්නේ. මගේ පින්වත්නි මෙන්න මේ වගේ අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා අතීතයේ තුල භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලය තුල පොරෙක් නියම වෙනවා මරණ දඬ. මරණ දඬුවමට නියම වෙන මේ හොරා කැඳවලා අහනවා රජුරෝ අවසන් වතාවට ඉල්ලීමක් කරන්නට. අවසන් වතාවට වරයක් ඉල්ලන්නට. අවසන් වතාවට වරයක් ඉල්ලන්නට කියනකොට මේ හොරා මොනවද ඉල්ලන්නේ? දැන් තව මොහොතකින් මරනවා. දංගෙඩිය තියවනවා තව සුළු මොහොතකින්. මේ හොරා ඉල්ලනවා මට කැවුම් කන්න ආසයි. මට කැවුම් කන්න ආසයි. මෙන්න කිව්වහම රජුරෝ කැවුම් ටිකක් ලැබෙන්න සලස්වනවා. කැවුම් ගෙඩි ටිකක් දෙකක් ලැබෙන්න සලස්වනවා. මේ හොරා මේ කැවුම් ටික කන සූදානම් වෙනකොට දකින්නවා මුගලන් මහරහතන් වහන්සේ වටිනවා. මේ හොරා කල්පනා කරනවා ඉපදිච්ච දවසේ ඉඳලා සිද්ධ කරගත්තේ අකුසල්මයි. ඉපදිච්ච දවසේ ඉඳලා හොරකම් කළා. පුළුවන් හැම දෙයක්ම හොරකම් කළා. මං කලේ අකුසල්මයි. මම මේ කැවුම් ගෙඩිය කෑවොත් ඒක බඩේ තියෙයි. නමුත් මම නිකම්ම මිය ගියා යනවා. අර වඩින ශ්‍රමණයන් වහන්සේට මේක පූජා කළොත් මම මේක සංසාරයට අරගෙන යන්න පුළුවන්. ඉල්ලනවා වරයක් මට මේ කැවුම් ගෙඩි දෙක මේ කැවුම් ටික අර වඩින ශ්‍රමණයන් වහන්සේට පූජා කරන්න අවසර දෙන්න. රාජපුරුෂය කියලා මේ මුගලන් මහරහතන් වහන්සේ කියන වහන්සේට අන්නර හොරා තව සුළු මොහොතකින් දංගෙඩිය ධ්‍යාන තියෙන මේ හොරා කැවුම් ගෙඩියක් පූජා කරන්න බලාගෙන. මෙන්න කිව්වහම
ඉඩ සලසා දෙනවා. ඉඩ සලසා දෙනවා මේ කෙනෙක් පූජා කරන්න. පූජා කරාට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ මේ හොරාට පේන්නම අසලකින් ගහක් යට වාඩි වෙලා මේ කෙවුම් බලනවා. මේ හොරා මරණ දණ්ඩනයට යන්නේ බොහොම සතුටින්. මේ හොරා මිය පරලොව ගිහිල්ලා රුක් දෙවියෙක් වෙලා උපදී. මගේ පින්වතුනි එවිට අපේ ඉරණම තීරණය කරන්නේ අපේ සංසාරේ තීරණය කරන්නේ කවුද? අපිමයි. අපිමයි තීරණය කරන්නේ. මේ හොරා කුද කරපු කුසලයෙන් ඒ කරපු පිනෙන් ඔහුට ලැබුණ ආනිසංස සුදුකට පින්කමක් නෙමෙයි හොරෙක් වෙලක් කරේ රහතන් වහන්සේ නමකට කවුම් පූජා කළේ. ඒ වගේ තමයි අර සරියුත් මහරහතන් වහන්සේගේ ආත්ම භාව පහකටදී අම්මා රහතන් වහන්සේ නමකට රහසන් වහන්සේ නමකට දාන පූජා කළේ. එහෙම පූජා කරලා ඉතින් අනුමෝදන් කළේ. සදහවත් මගේ පින්වතුනි. එනිසා අපි දෙන පින් අනුමෝදන් වෙන්නට නියත වශයෙන්ම ප්‍රේතාත්ම භාවයක උපදින්න ඕන. අපි දෙන පින් අනුමෝදන් වෙන්නට ඒ මියදුණු ඥාතුරු ප්‍රේතාත්ම භාවයක උපදින්නට ඕන. මගේ පින්වතුනි තව පැණයක් ඇති වෙනව දැන් නැත්තන්ට මේ පින් අනුමෝදන් කරවීමේදී දැන් වඩන්න අවශ්‍යයි. දැන් වඩලම පින් අනුමෝදන් කරවන්න උවමනාද? මේ කියන තැනේද අපි අතීතයේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත කතාව දිහා මොහොතක් හැරිලා බලනකොට සදහවත් මගේ පින්වතුනි දානය අතිනත පූජා කරන්න. ගිලන්පස අතිනත පූජා කරන්නට පුළුවන්. සිවුරු අතිනත පූජා කරන්නට පුළුවන්. ගිලන්පස නිසියලු දී අතිනත පූජා කරන්න පුළුවන්. ඉතින් බිම්බිසාර රජු වේළුවන උයන පූජා කළේ කොහොමද? බිම්බිසාර රජු වේළුවන උයන පූජා කළේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේට අතපැන් වක් කරලා. එයි සේනාසනයක් අපිට බෑ අතින් අරන් පූජා කරන්න නේද? සේනාසනයක් ආරාම පූජාවක් අතින් අරන් පූජා කරන්න බෑ. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ අතට අතපැන් වක් කරලා තමයි පූජා. භාග්‍යවතුන් වහන්සේගේ බෝසත් අවදී තුල එවැනි සිදුවීම් සිද්ධ. දේවානම්පියතිස්ස රජුණෝ විදු මහරහතන් වහන්සේට මහමෙවුනා උයන පූජා කළේ අතපැන් වක් කරලා. සම්බුද්ධ ශාසනය තුල අපිට දකින්න ලැබෙනවා අතපැන් වක් කරලා පූජා. එතකොට අතින් අත දෙයක් දෙන්න බැරි දෙයක් තමයි පැන් වැඩිම තුලින් තිරකුඩ සූත්‍ර දේශනාව තුල සඳහන් වෙනවා. ඉහළ සිට පහළට වැටෙන වතුර තුල අපි අනුමෝදන් කරනවානේ. එතකොට පහළ කවුද ඉන්නේ? ප්‍රේතාත්ම භාවය කියන ඥාතිවරු. ඉහළ ඉන්නේ කවුද? පින් වලින් පිරුණු ඥාතිවරු. මනුස්ස ජීවිතය තුළ පිළිස් කරගත්තු පිරිස. උඩ මේ උඩකම් වට්ටන් යථා දින්නම් පවත්ති කියන විදිහට තිරකුඩ සූත්‍ර දේශනාව තුල මේ පැන් වැඩිම පිළිබඳව සඳහන් වෙනවා. සදහවත් මගේ පින්වතුනි. අර විසන්තරාත්ම භාවයේ තුල ඇතා දන් දුන්නේ අතපැන් වක් කරනවා. මේ විදිහට අපීතය තුල අපිට දකින්න ලැබෙනවා අතපැන් වක් කරලා තමයි පින් අනුමෝදන් කරවීම සහ පූජා කිරීම සිද්ධ වෙන්නේ. මගේ පින්වතුනි මෙහෙම පින් අනුමෝදන් වෙනකොට ඇතැම් ඇත්තෝ හිතනවා යාග හෝම තුල යාඥාව තුල යාග හෝම තුල කන්නලව්ව තුල තමන්ගේ ඥාතිවරු සුවපත් කරන්න පුළුවන් සුගතියට ගන්න පුළුවන් කියලා හිතනවා. මෙන්න මේ තැනයිද අසිබන්ධක කියන සූත්‍රයේ අසිබන්ධක මේ සූත්‍රය මේ මහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් හිතන්නේ. මේ මහනකොට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා අසිබන්ධකට. පිරිසක් විසින් විශාල ගලක් අරගෙන ගිහලා පොකුණකට දානවා. පොකුණකට දාලා කියනවා මේ ගල උඩට එත්වා කියලා. මේ ගල උඩ පාවුනොත් තමයි තමන්ගේ ඥාතිවරු සුවපත් වෙන්නේ. යාග හෝම යාඥාව කන්නලව් තුල.
කවදාවත් මේ ගල උඩ පාවෙනවද? නැහැ පිළිගන්න. ඒ නිසා යාග හෝම තුල, කන්ලාව තුල, යාඥාව තුල පින් අනුමෝදන් වෙලා ඒත් සුගතිගාමී වීමක් නැහැ පිළිගන්න. පින්වත්නි අන්‍යාගමිකයන් එක ගත්තහම බෞද්ධත්වෝ ලෞකික වශයෙන් හෝ සම්මාදිට්ඨියෙන් පිළිදලා කටයුතු කරනවා. ඒකනේ ප්‍රේතාත්ම භාවවල උපදින්නේ. බලන්න ඔය ඇඟට වැහිනෙව්වා, ආරුද වෙනෙව්වා අන්‍යාගමිකත් එක ගත්තාම බෞද්ධයන්ට වැඩි නේද? ඒ මොකද ප්‍රේතාත්ම භාවවල ලෞකික වශයෙන් හෝ සම්මාදිට්ඨිය පිළිදලා පින පව හෝ දන්නවා. පින සහ කුසලය සසල තුල තියෙන බියකරු බව හෝ දන්නවා. ඉතින් ප්‍රේතාත්මික හරි උපදිනවා කියනවා. ඇඟට වැහිලා හරි පින් බලාපොරොත්තු වෙනවා. නිරේ තිරසංආත්ම උපදිනතු ප්‍රේතාත්මික උපදිනවා. ප්‍රේතාත්ම භාවයක උප්පත්ති ලැබීම තුළ තමයි පින්වතුනි පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධයෙන් යුක්තව මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්නට වීර්ය ගන්නට ඕනේ. පින්වතුනි හිත සකස් කරන්නට ඕනේ ධර්මානුකූලව. ඒ සෑම කෙනෙක්ම අවබෝධයට ගන්නට මේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් දසා වදාළ ගාථාවකින් තමයි අපි පින් අනුමෝදන් කරන්නේ. දැන් මේ ඥාතීන් හොතු සුඛිතා හොන්තු ඥාතී. ඥාතුරු සෝපත් වෙන්න ප්‍රාර්ථනා කරන මේ ගාථාත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින්ම දේශනා කරපු ගාථාත්‍රය. නිසා පින්වතුනි අපි නිවැරදිව ඒ ඥාතුරු නිසා පින් අනුමෝදන් කරන විට ඒ ඥාතුරු ඒ ආත්ම භාවවල ඒ ඇත්තෝ සුගතිගාමී වේ. ඒ ආත්ම භාවලාභ සම්පන්න වේ. පින්වතුනි අපි දන් පූජා කිරීම තුළ එයත්න්ගේ කුසගින්න නෙවෙනවා. අපි වස්ත්‍ර දානයක් සිදු කිරීම තුළ පින්වතුනි එයත්න්ට වස්ත්‍ර ලැබෙනවා. මගේ පින්වතුනි ඇතන් කෙනෙක්ට සමහර විට කුසට ආහාර නැතිව මියදිලා තියෙනවා. දෙන බඩගින් නෙමෙයි. ඇතන් විට කියන මිය පරලොව කියලා තියෙන ඇඟට වස්ත්‍රයක් නැතිව. පින්වත් මහා සංඝරත්නය ඔබට පිළිතුරු දෙනවා නේද? සොළොස් පිළිකර පූජා කරලා ඔබේ ඥාතිවරුන්ට පින් දෙන්න කියලා. අර මිටියාට පිළිකරේ පෙරහන් කළේ ඉඳලා නේද? දෙක්ෂීත් එකේ ඉඳලා උදේ ඉඳලා පූජා කරලා මේ සොළොස් පිළිකරම පූජා කරලා පින් දෙන්න කියලා. ඒ මොකද ඒතකොට මේ සොළොස් පිළිකරත් එක්ක සිසිල් පෑන්, කුණු පෑන්, ඖෂධයක් මේ විදිහට ඖෂධීය ව්‍යංජන ඒ මොකද සමහර විට තමන්ගේ ඥාතිවරය රෝගී වෙලා මියදුනේ. සමහර විට තමන්ගේ ඥාතිවරය නිරෝගී බවක් නැතිව මිය පරලොව ගියා. සමහරක් විට ලෙඩ ඇඳේ වස්ත්‍ර නැතිව මිය පරලොව ගියා. ඒ නිසා මේ සියලු දේ එකතු කරලා පූජා කරලා අත්හැරලා පින් අනුමෝදන් කරන යත්තන්ගේ භවයේ තුල සුවපත් වේවා. මගේ පින්වතුනි නිසා ඔබ මේ ධර්මානුශාසනාව තුල අවබෝධ කරගන්නට මිය පරලොව ගිය පුණ්‍යාතිවරු වෙනුවෙන් පින් අනුමෝදන් කරවන්නට යත්තන්ට පින් දෙන්නට අපි සත්පුරුෂ ජාතියක් හැටියට කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි පුතගුණ දන්න සත්පුරුෂ මිනිස්සු විදිහට අපි පියමිය පරලොව ගිය ඥාතිවරු වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා. අදත් ඒ වගේම සෙනෙහවන්ත ආදරණීය පුතණු කෙනෙක් ආදර බල මුණුබුරේ ආදරණීය ඥාතිවරයෙක් හැටියට තමන්ගෙන් සිද්ධ විය යුතුකම වගකීම ආදර බල පුතණු කෙනෙක් හැටියට ආදරණීය මෑණියන් සහ මිත්‍රයන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරවන්නේ මේ මොහොතේ. ජීවත් වෙලා ඉන්න කාලය තුළ ආදරණීය අම්මා ඔබට ආදරය ස්නේහස වෙන්න පුතව දායාද කරන්නකි. එතුමියගේ මුළු ජීවිතේම කැප කරලා ඔබ ජීවත් කරවන්න ඔබේ මොලේ පහිනාවක් අකින්නට ජීවිතේ බොහෝ දේවල් කැප කරන්නට. ඒක තමයි අම්මාගේ තුළ ඇති මහා ගුණය. ආදරණීය මාතාවක් ආදරණීය පුතුණුවන් වෙනුවෙන් ඉපදිච්ච මොහොතින් ඉඳලා මහා මෙරක් කුසක කැප කිරීම කරන්න. ඒ මව එහෙම කැප කිරීම කරපු නිසා තමයි ආදරණීය පුතුණුවන් අද ආදරණීය මවට පින් අනුමෝදන් කරවන්න. සංසාරයේ තුල එතුමිය සුවපත් වේවා. එතුමියගේ ආත්ම භාවය සුවපත් වේවා. එතුමියගේ වර්ග පරම්පරාව තුල මිය පරලොව ගියපු තව තවත් ඥාතිවරුන් ඒ හැම කෙනෙක්ම මිය පරලොව ගියලා ඒ හැම කෙනෙක්ම සුවපත් වේවා. කියන ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරවන්න. මේ අවස්ථාව තුල ආදර බර පුතුණුවන් විසින් රට තුල අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමු වී තමන්ගේ නෑ හිතවතුන් විතරක් සහභාගී කරගෙන තුම
සීමිත පිරිසකින් මේ ධර්මානුශාසනාව සිදු කරලා ගාලවත් ශ්‍රී ධර්ම විද්‍යාරාම විහාර පරිශ්‍රය තුළ මේ උතුම් ධර්මානුශාසනාව උසස් විදියට ගෞරවණීය විදියට සිදු කරලා මීට වර්ෂ 3කට උඩදිනිය පරලද යන තිබුණු තුෂාරා විහාරි ආදරණීය මෞතුමිය සෙනෙවන්ත ආදරණීය මෞතුමිය වගේ ආදරණීය පියාණන්ගේ ආදරණීය දියණිය සෙනෙවන්ත ඥාතිවරුන්ගේ ආදරණීය ඥාතිවරිය වගේ ආදරණීය මිත්‍රණිය විනත් එදන් ආදරණීය සෙනෙවන්ත මිත්‍රණිය පෙරටු කරගත්ත වර්ග පරම්පරාවේ සංසාරයේ තුල මිය පරලොව ගියපු තව ඥාතිවරු ඇති ඊතරද මහත්මයාගේ කුල පරපුර නම් සහ ඒ පෞද්ගලික සම්බන්ධ ආදරණීය එනෝනා මහත්මිය කුල පරපුර තුල ඒ වගේම විශේෂයෙන් තුෂාරා දිල්හානි ආදරණීය මෞතුමිය එතුමියගේ පරපුර තුල මිය පරලොව ගියපු පරම්පරාව යාත ඥාතිවරු ඇති ඒ සෑම සිල් දනාම මේ ගණිත කරගත්තා කුසලාන සංසධර්මයේ පින අනුමෝදනා වේවා वर्ष 3ක් पूर्ण වෙන මේ මොහොත තුළ අපි සිහිපත් කරමු ඒ තුෂාරා දිල්හානි ආදර බර මෞතුමිය ස්නේහවන්ත දියණිය පරපුරේ ආදරණීය සහෝදරිය එවැගේම ඥාතිවරගේ ආත්ම භාවය සුඛිත මුදිත භාවයට පත් වේවා පතන බෝධියකින් නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ගන්න එවැගේම ධර්ම ශ්‍රවණී කළා වූ සෑම සුදුනා නමින් මිය පරලොව යන්නට දෙනු සිළුම ඥාති වර්ගයා ඇතුළු කරගත් තුෂාරා දිල්හානි මහත්මිය දින ආදරණීය ස්නේහවන්ත මිත්‍රණිය පෙරටු කරගත් කුල ප්‍රවේණිගත සියලු ඥාති වර්ගයා සුඛිත මුදිත භාවයට පත් වේවා තුෂාරා දිල්හානි මහත්මිය පෙරටු කරගත් සියලු ඥාති සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා ගන්න උතුම් ධර්මානුශාසනාවේ අනන්තානුභාවය හේතු කොටගෙන සදහවත් පින්තුනි විශේෂ වශයෙන් හැම කෙනෙකුට ධර්මය අවබෝධ වේවා මේ උතුම් නිර්මල දහම අවබෝධ කරගෙන පතන බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සාදු කියලා වන්දනා කරගන්න ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණේ කළා වූ සදෙහිති කාරුණික පුණ්‍යතුනි අපි ජීවත් වන මේ පුංචි රට ලෝකය මේ මොහොත වෙන විට වසංගත රෝගයකට මුදු වෙලා තිබුණා प्रार्थना करमु මුළු මහත් ලෝකේම සුවපත් වේවා අපි ජීවත් වන මේ පුංචි මාතෘ භූමියට අබේ දානේ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ගන්න. ජීවත් වාසය කරන සෑම සිළු දිනාටම උතුම් ස්වර්ණමාලී මහා සරජන වහන්සේගේ ආශිර්වාදයේ සැලසේවා. උතුම් මුස්ලිම් පාද පත්නි අනන්ත අනුභාවයේ සැලසේවා. ආයුරාරෝග්‍ය සුවයෙන් කටයුතු කරන්නට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් साधु वंदना करगण भवतु सब्ध मंगलं रक्षन्तु सब्ध देवता सब्ध बुद्धानुभावेन सदा सत्ति भवन्तु ते भवतु सब्ध मंगलं रक्षन्तु सब्ध देवता सब्ध धम्मानुभावेन सदा सत्ति भवन्तु ते भवतु सब्ध मंगलं रक्षन्तु सब्ध देवता सब्ध संगानुभावेन सदा सत्ति भवन्तु ते अभिवादन सिरिस नित्यं वद्धापचारिणो चत्तारो धम्मा वर्धन्ते आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सत्य संपत्ति मेवच अतो निब्बान संपत्ति विनाते समिच्छतु सिरुनाथ तिरुवन शरणं निर्भरतावा कौल साधुकार्य पवास्तमो श्रद्धा बुद्धि संपन्न वासनावंत पिंपत्ति लोतुरा सुगततागते सम्मा संपुजन वहस्ते लोग सिरु सत्यांत महत्व अनुकंपावी देशना क्रांतिगुण इतुम ओ धर्मस्कंदे विदक अदर्शदि उब सिरु दिना उदिसा देशना क्रांतिगुण එහි ආරමුණ එහෙම නැත්නම් එහි කාරණා කොයි වගේ දෙකින වගේ අපේ හම්බුරන් වහන්සේ බොහොම අපූර්වට පැහැදිලි කළා දුනා. අපි ඒක කතා ඒ වගේම වර්තමානයේ උච්චානුකූලව වර්තමාන කතා එකතු පහදු කරලා මේ සංසාරික ගමන තුළ කොයි විදිහටද අපි ජීවත් වෙන්නට උවමනා කරන්නේ කොයි විදිහට මේ සංසාරික ගමන තුළ අපි මේ ධර්මානුකූල
පැතිකඩ ජීවිතේ එකතු කරගත්ත යුත්තේ කියන කාරණා පිළිබඳව අපි හම්බුනේ වහන්සේ බොහොම අපූර්වට පැහැදිලි කරලා තිබුණා. ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් ලබා දීම කියන කාරණාව තමයි සිහිපත් කරන්න තිබුණේ. ඉතින් මේ පින්කම සඳහා දවසේ වැඩම කරන්න කියලා අපි හම්බුනේ වහන්සේට අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරා මේ පින්කමට ආරාධනා කරන්න තිබුණේ කියලා. සිහිපත් කරන්නට උන අපි දුරකථන මාර්ගයෙන් තමයි අපි හම්බුනේ වහන්සේලා සම්බන්ධ කරගෙන මේ සම්බන්ධම කරන්න තිබුණේ. සාමාන්‍ය සම්ප්‍රදාය අපි හම්බුනේ වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානට වැඩම කරලා අපි හම්බුනේ වහන්සේට දෙහත් පිළිගන්නලා අපි ආරාධනා කරන්නේ. නමුත් මේ රටේ පවතින තත්ත්වයේ අනුකූලව අපි දුරකථන මාර්ගයෙන් අපි හම්බුනේ වහන්සේ සම්බන්ධ කරගෙන මේ උතුම් වූ ධර්ම දානය අපි පිට බෙදා ගන්නට කියන කාරණාවක් ඉදීම කරා. ඒ හේතු නිසා මේ දායක ඇතුකෙදී අප කෙරෙහි මහත් වූ අනුකම්පාව ඇති කරගෙන අපි හම්බුනේ වහන්සේ වැඩම කරලා උමාපූර්ව ධර්මාදානයක් එමෙතන ධර්ම දේශනාවක් පවත්වා තිබුණා. අපේ හම්බුනේ වහන්සේ ඒ උතුම් වූ ධර්ම දේශනාවේ අනුහසින් කරා වූ ධර්ම දේශනාවේ අනුහසින් අනුභවයේ අපේ හම්බුනේ වහන්සේ හැදුවේ දුදිමාපියන්ට විදු පිරෝගී සුවය ආලෝක සම්පත්තිය ශාස්ත්‍රාන්තිවා. ඒ වගේම අපේ හම්බුනේ වහන්සේ ප්‍රාර්ථනා කරනා වූ ශාසන ප්‍රත්‍යචර්යාව සර ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් කරගෙන මේ භවගාමී සසර කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් නිවන සාක්ෂාත් කර ගන්නට මේ දහම් පඬුර පාරමිතාවක් සුපනිශ්චය වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා එකතු කරගන්න. පරිස්කාර පූජා කරන අවස්ථාව ඒ සඳහා පින්වත් පිරිසුදානම් වෙන්නේ. නතවතාවක් සිහිපත් කරන්නට අවශ්‍යයි. අද දවසේ උතුම් වූ ධර්ම දාණය බෙදා ගැනීම සඳහා අපිත් එක්ක මේ අපේ පුණ්‍ය භූමියට වැඩම කරන්නට යෙදුනේ බැල්ලත් බුදුරජාණන් විහාරාධිකාරී, ඒ වගේම ඉරබදගම සේනානායක සමාධි විහාරයේ විහාරාධිකාරී ගෞරවනීය විචිත්‍ර ධර්ම කතික නවගමී ඥානානන්ද අපේ ස්වාමීන් වහන්සේ තමයි අද දවසේ මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප විහාරස්ථානට වැඩම කරන්නට යෙදුනේ. නතවතාවක් අපේ හම්බුනේ වහන්සේට විදු පිරෝගී සුවය ආලෝක සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. අපේ සියලු දෙනාම සාදුකාර පවත්වමු. පින්වත්නි උතුම් වූ පින්කම අහවරයි. අවසාන අපි හැමෝම බලාපොරොත්තු වෙනා වූ ඒ නිවන සාක්ෂාත් කරගන්න මේ දහම් පඬුර අපි හැම දිනාටම උතුම් වූ දහම් පඬුරක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාර පවත්වලා සිල් දනාම නිහඬ වෙමු. සෑම දිනාටම පෙරවන් සරණයි.